ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ අපොස උසස් පෙළ ගිණුම් කරන විෂයේ 13 ශ්‍රේණියේ 3 වෙනි වාරයේදී ඔබ හැදෑරිය යුතු මේ කළමනාකරන ගිණුම් කරන මූලික සංකල්ප ඇගීමට අදාළව නිපුණතා මට්ටම් 14/6 දී සාකච්ඡා කරන මේ වැටුප් ලේඛනයක් පිළියෙල කරන ආකාරය. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කළා නිපුණතා මට්ටම් 14/4 සහ 14/5ට අදාළ ශ්‍රමය සම්බන්ධයෙන් වාර්තා පිළියෙල කරන ආකාරය, ඒ වගේම වැටුප් ගණනය කරන ආකාරය. ඒතර මේ දැනුම මත පදනම්ව අද අපි කතා කරනවා මේ දැනුම භාවිතයෙන් වැටුප් ලේඛනයක් පිළියෙල කරන ආකාරය සහ මේ වැටුප් ලේඛනයේ ඇතුළත් තොරතුරු ගිණුම්ගත කරන ආකාරය. ඒ අනුව අද වැඩසටහනේ අපේ අරමුණ වැටුප් ලේඛනයක් පිළියෙල කරන ආකාරය සහ එහි ඇතුළත් තොරතුරු ලෙජරයට පිටපත් කරන ආකාරය සාකච්ඡා කිරීම. මේ වැඩසටහන අවසානයේදී ඔබට කළ හැකි විය යුතුයි වැටුප් ලේඛනය පිළියෙල කිරීමට අවශ්‍ය මූලාශ්‍ර ලේඛන දැක්වීම. වැටුප් ලේඛනයක ඇතුළත් වන අයිතම නම් කිරීම. වැටුප් ලේඛනයක් පිළියෙල කිරීම, ඒ වගේම වැටුප් ලේඛනයේ ඇතුළත් තොරතුරු ලෙජරයට පිටපත් කිරීම. අපි මුලින්ම බලමු මේ වැටුප් ලේඛනය කියන්නේ මොකක්ද? සරලව අපි ගත්තොත් වැටුප් ලේඛනය කියන්නේ මේ ව්‍යාපාරයක සේවකයන්ගේ යම් නිශ්චිත කාලයකට අදාළ වැටුප් විස්තර ඇතුළත් පත්‍රිකාව. ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ යම් නිශ්චිත කාල සීමාවකට අදාළ වැටුප් විස්තර ඇතුළත් පත්‍රිකාව. මේ වැටුප් විස්තර කියන්නේ ඒ සේවකයාගේ ඉපයීම් ඇතුළත් නොයෙකුත් අයිතම. ඒ ඉපයීම් ඔබට මතක ඇති පහුගිය වැඩසටහනේ මම කිව්වා සේවකයාගේ ඉපයීම් ඇතුළත ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ඔබට මතක ඇති මූලික වැටුප, අතිකාල දීමනා සහ දල වැටුප. ඒතර මේ වැටුප් ලේඛනයේ ඇතුළත් වෙනවා මේ සේවකයාගේ ඉපයීම් කොහොමද ගණනය කරේ? ඉපයීම් වල ඇතුළත් කොටස් මොනවාද? ඒ වගේම වැටුප් ලේඛනයේ ඇතුළත් වෙනවා මේ සේවකයාගේ ඉපයීම් වලින් සිදු කරන ලද යම් යම් අඩු කිරීම. අපි ඉදිරියේ සාකච්ඡා කරමු. සමහර අවස්ථාවලදී සේවකයා ව්‍යාපාරයෙන් ණයක් ලබාගෙන තියෙනවා නම් මේ ණය වාරික ව්‍යාපාරයේ අය කරගන්න. මේ වාරික අය කර ගැනීමේදී ව්‍යාපාරය කරන්නේ මේ සේවකයාගේ වැටුපෙන් මේ ණය වාරිකේ අඩු කළා ඉතුරු වගේ තමයි සේවකයාට මුදලින් ලබා දෙන්නේ. ඒතර මේ ආකාරයෙන් සේවකයාගේ ඉපයීම් තුලින් යම් යම් අඩු කිරීම ව්‍යාපාරය රඳවගෙන ඉතුරු වැටුප තමයි සේවකයාට ලබා දෙන්නේ. ඒතර මේ ආකාරයෙන් සේවකයන්ගේ වැටුප් විස්තර ඇතුළත් පත්‍රිකාව අපි සලකනවා වැටුප් ලේඛනය. ඔබට පේනවා වැටුප් ලේඛනයක ආකෘතිය. නැත්නම් වැටුප් ලේඛනයක ඇතුළත් මූලික කරුණු. ඒතර මේ ආකාරයෙන් එක් සේවකයාගේ අංකය, සේවක නම, ඒ වගේම ඔබට පේනවා මූලික වැටුප, අතිකාල දීමනා සහ අනිකුත් දීමනා. මේ මූලික වැටුප, අතිකාල දීමනා, අනිකුත් දීමනා එකතුවට අපි කියනවා සේවකයාගේ මුළු ඉපයීම. නැත්නම් අපි කියනවා සේවකයාගේ දල වැටුප. ඔබට පැහැදිලි මූලික වැටුප, අතිකාල දීමනා සහ අනිකුත් දීමනා මේ එකතුවෙන් ලැබෙනවා සේවකයාගේ දල වැටුප. සරලව කිව්වොත් සේවකයා ඒ කාල පරිච්ඡේදය තුල උපයන ලද මුළු වැටුප අපි කියනවා දල වැටුප. මේ දල වැටුපෙන් ව්‍යාපාරයේ යම් යම් අඩු කිරීම කරනවා. සේවක අර්ථ සාධක අරමුදල සඳහා දායක වීම අපි ඉදිරියේ කතා කරනවා. ව්‍යාපාරයේ සේවකයාගේ වැටුපෙන් සාමාන්‍යයෙන් 8%ක් අඩු කරලා
සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේවකයාගේ නමින් සේවක අර්ථ සාධක අරමුදල සඳහා තැන්පත් නැත්නම් බැර කිරීම සිදු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සේවකයන් වැටුපෙන් අත්තිකාරම් ලබා ගන්නවා. සමහර අවස්ථාවලදී සේවකයන්ට හදිස්සි මුදල් අවශ්‍යතා ඇති වෙනවා. මාසේ අවසානයේ වෙනකන් සේවකයන්ට මේ වැටුප ලැබෙනකන් මේ මුදල් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බලා සිටිය නොහැකි අවස්ථා පවතිනවා. ඒ වගේ අවස්ථාවක සේවකයා කරන්නේ මේ වැටුප් අත්තිකාරම් ලබා ගන්නවා. මාසේ අවසානයේ සේවකයාගේ වැටුප ගෙවීමට පෙර යම් යම් අත්තිකාරම් ලබා ගන්නවා. ඒතර මේ වැටුප් අත්තිකාරම් සේවකයා ලබාගත් මේ වැටුප් අත්තිකාරම් මේ මාසේ අවසානයේ සේවක වැටුප ගණනය කිරීමේදී අඩු කිරීම අවශ්‍යයි. ඒතර මේ ආකාරයෙන් අත්තිකාරම් ණයවාරික මේ ආකාරයෙන් සේවකයාගේ දල වැටුපෙන් යම් යම් අඩු කිරීම කරනවා. මේ මුළු අඩු කිරීම දල වැටුපෙන් මේ සියලුම අඩු කිරීම කළාට පස්සේ ඉතුරු වෙන වැටුපට අපි කියනවා ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප තමයි සේවකයාට මුදලින් ලැබීම සිදු වෙන්නේ. සාමාන්‍ය ව්‍යාපාර ආයතන කරන්නේ මේ ශුද්ධ වැටුප සේවකයා නමින් නැති ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරනවා. ඒතර මේ ආකාරය සේවකයාගේ මුළු ඉපයීම් වලින් අඩු කිරීම කළාට පසු ඉතුරු වැටුප ඉතිරි වැටුප අපි කියනවා ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප සේවකයාට ලබා දෙනවා. ඊට අමතරව සේවකයා වෙනුවෙන් ව්‍යාපාරයේ දායක වෙනවා සේවක අර්ථ සාධක අරමුදලට. ඒ වගේම සේවකයා වෙනුවෙන් ව්‍යාපාරයේ දායක වෙනවා සේවා නියුක්ති භාරකාර අරමුදලට. ඒතර මේ ආකාරයෙන් සේවා යෝජකගේ දායකය සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේවා යෝජකගේ දායකයේ සේවා නියුක්ති භාරකාර අරමුදල සඳහා ගණනය කරනවා. ඒතර මේ ආකාරයෙන් සේවකයන්ගේ වැටුප් විස්තර ඇතුළත් ලේඛනය අපි කියනවා වැටුප් ලේඛනය. වැටුප් ලේඛනය. දැන් අපි බලමු මේ වැටුප් ලේඛනයේ එක් එක් කරුණු නැත්නම් එක් එක් අයිතම ගණනය කරන ආකාරය ඒ වගේම ඊටා වැදගත් මේ එක් එක් අයිතමයට අදාළ මූලාශ්‍ර ලේඛන හඳුනා ගැනීම. මේ එක් එක් අයිතමයට අදාළ මූලාශ්‍ර ලේඛන මේ ඊටා වැදගත්. ඔබ දන්නවා ගැනුම් ගනුදෙනු විකුණුම් ගනුදෙනු ආපසු යැවුම් වල මූලාශ්‍ර ලේඛන. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි මේ වැටුප් ලේඛනයේ ඇතුළත් සෑම අයිතමයකට යම් නිශ්චිත මූලාශ්‍ර ලේඛන පවතින. මේ ඊටා වැදගත් ඔබගේ විභාග අවශ්‍යතා සඳහා. ඒතර මුලින්ම ගත්තොත් මූලික වැටුප. සමහර සේවකයන්ට ව්‍යාපාරයේ මාසික වැටුපක් ලබා දෙනවා. ඒතර මේ සේවකයන්ගේ මූලික වැටුප කියන්නේ මේ මාසයේ ගෙවන නිශ්චිත වැටුප. ඒතර මේ මූලික වැටුප හඳුනා ගන්න පුළුවන් සේවකයාගේ පත්වීමේ ලිපියේ. ඒ වගේම සේවකයාට යම් කාලයකට වරක් වැටුප් වර්ධක ලැබෙනවා. මේ වැටුප් වර්ධක සහතිකයේ. ඒතර මේ ලේඛන මගින් ඒ මාසය සඳහා ඒ කාල පරිච්ඡේදය සඳහා සේවකයාගේ මූලික වැටුප හඳුනා ගැනීම කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී සේවකයාට ගෙවීම කරන්නේ ඔබට මතක ඇති පහුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කළා වැටුප් ගෙවීමේ පදනම් දෙකක්. කාල පදනම් මත වැටුප් ගෙවීම සහ නිමෝම් පදනම් මත වැටුප් ගෙවීම. සමහර අවස්ථාවලදී සේවකයාට යම් නිශ්චිත මාසික වැටුපක් ලැබෙන්නේ නැහැ. සේවකයා වැඩ කරන කාලය මත තමයි වැටුප් ලැබීම සිදු වෙන්නේ. ඒ අනුව සමහර සේවකයන්ට ව්‍යාපාරයේ සමහර සේවකයන්ට වැටුප් ගෙවීම කරන්නේ සේවකයා වැඩ කළ කාලය මත පදනම්. එවැනි අවස්ථාවක වැඩ කළ කාලය වැටුප් අනුපාතකයෙන් වැඩි කළාම එනවා අපිට සේවකයාගේ මූලික වැටුප. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කළා ක්‍රියාකාරකම. සේවකයාගේ මූලික වැටුප ගණනය කරන්නේ සේවකයා වැඩ කළ සාමාන්‍ය කාලය සඳහා. මේ සාමාන්‍ය කාලය වැඩි කළාම වැටුප් අනුපාතයෙන් අපිට ලැබෙනවා මේ සේවකයාගේ වැටුප මූලික වැටුප කාල පදනම අනුව. ඒතර මේ වැඩ කළ කාලය කොහොමද අපි ලබා ගන්නේ? මේ වැඩ කළ කාලය හඳුනා ගන්න තියෙන මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ
මම හඳුන්වා දුන්නා කාලයේ සටහන් කරන කාලපත්‍රිකා. කාලයේ සටහන් කරන කාලපත්‍රිකා. ඒතර මේ කාලපත්‍රිකා කාල වැඩ පත්‍රිකා භාවිතයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් සේවකයාගේ වැඩ කළ කාලය. ඒතර මේ වැඩ කළ කාලය, වැඩ කළ සාමාන්‍ය කාලය වැඩි කිරීම වැටුප් අනුපාතයෙන් ඔබට ලැබෙනවා මූලික වැටුප. ඒ වගේම සමහර සේවකයන්ට වැටුප් ගෙවීම කරන්න පුළුවන් ඒ සේවකයාගේ නිෂ්පාදන ප්‍රමාණය අනුව. එවැනි අවස්ථාවක වැටුප් ගණනය කිරීමේදී අපි ලබා ගන්න අවශ්‍යයි එක් එක් සේවකයා නිපදවන ලද ඒකක ප්‍රමාණය. අපි කොහොමද මේ ඒකක ප්‍රමාණය හඳුනගන්නේ? ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කළා එක් එක් සේවකයා නිපදවන ලද ඒකක ප්‍රමාණය සඳහන් වෙන්නේ කෑලි වැඩ තුණ්ඩුවේ. ඒතර මේ කෑලි වැඩ තුණ්ඩුවේ සඳහන් වෙනවා එක් එක් සේවකයා ඒ කාල පරිච්ඡේදය තුල නිපදවන ලද ඒකක ප්‍රමාණය. ඒ මගින් ඔබට හඳුනා ගන්න පුළුවන් මේ නිපදවන ලද ඒකක ප්‍රමාණය. ඒ අනුව ඔබට ගණනය කරන්න පුළුවන් මූලික වැටුප. දැන් ඔබට පේනවා මේ මූලික වැටුප ගණනය කරන ආකාරය විවිධ ආකාරයෙන් ගණනය කරන්න පුළුවන්. ඒ සඳහා මූලාශ්‍ර ලේඛන භාවිතා වෙනවා. එහෙනම් ඔබ මතක තබා ගත යුතුයි මූලාශ්‍ර ලේඛන පවතින්නේ ව්‍යාපාරයේ ගැනුම් විකුණුම් ආපසු එවුම් මුදල් ගනුදෙනු සඳහා පමණක් නෙමෙයි. සේවක වැටුප් සඳහා වැටුප් ගණනය කිරීම සඳහා ඒ වගේම මේ ගණනය කිරීම මගින් වැටුප් ලේඛනය පිළියෙල කිරීම සඳහා ව්‍යාපාරය භාවිතා කරනවා විවිධ මූලාශ්‍ර ලේඛන. ඒතර මේ ආකාරයෙන් ඔබට ගණනය කරන්න පුළුවන් එක් එක් සේවකයාගේ මූලික වැටුප. ඒ වගේම ඔබට මතක ඇති වැටුප් ලේඛනයේ මම සඳහන් කළා මූලික වැටුපට අමතරව සේවකයාට ලබා දෙනවා අතිකාල දීමන. පසුගිය වැඩසටහනේ අපි සාකච්ඡා කළා මේ අතිකාල දීමනා කියන්නේ සේවකයා වැඩ කළ යුතු සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් සේවකයා වැඩ කරනවා නම් මේ වැඩි කාලය අපි කියනවා අතිකාලය. මේ අතිකාලය සඳහා ව්‍යාපාරයේ සේවකයාට ලබා දෙනවා අතිකාල දීමනා. එන ඔබ දන්නවා අතිකාල දීමනා ගණනය කරන්නේ මේ අතිකාල පැය ගණන සඳහා. සාමාන්‍ය කාලයට අමතරව වැඩ කළ අතිරේක කාලය සඳහා. එහෙනම් ඔබ දැනගත යුතුයි ව්‍යාපාරයේ එක් එක් සේවකයන් සාමාන්‍ය කාලයට වඩා වැඩ කළ අතිරේක කාලය අපි කොහොමද දැනගන්නේ? මේ සඳහා ඔබට මතකයි අතිකාල දීමනා පත්‍ර භාවිතා කරන්න පුළුවන්. කාලපත්‍ර වගේ පිළියෙල කරන්න පුළුවන්. කාලපත්‍ර හා සමානව පිළියෙල කරන්න පුළුවන්. මේ වැඩිපුර වැඩ කළ කාලය ඇතුළත් කරමින් අතිකාල දීමනා පත්‍ර. සමහර අවස්ථාවලදී ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා මේ අතිකාල ලේඛනයක්. අතිකාල ලේඛනයක්. ඒතර මේ ආකාරයෙන් මේ මූලාශ්‍ර ලේඛන භාවිතා කළා හඳුනා ගන්න පුළුවන් මේ සේවකයාගේ අතිකාලය. ඒ අනුව ගණනය කරන්න පුළුවන් අතිකාල දීමන. ඒ වගේම මේ මූලික වැටුප අතිකාල දීමනාවට අමතරව සේවකයාට ලැබෙනව නොයෙකුත් වෙනත් දීමනා. උදාහරණ සමහර අවස්ථාවලදී සේවකයාට යම් නිශ්චිත මුදලක් හම්බෙනවා සෑම මාසයකදීම ගමන් වියදම් දීමනා විදියට. සමහර අවස්ථාවලදී සේවකයාගේ පෞද්ගලික රෝහල් ගාස්තු ව්‍යාපාරයේ මගින් ප්‍රතිපූර්ණය කිරීම සිදු වෙනවා. ඊට අමතරව නොයෙකුත් විශේෂ දීමනා ලැබෙනවා සේවකයාට. උදාහරණයක් හිතන්න ව්‍යාපාරයක් නිෂ්පාදන ව්‍යාපාරයක් උත්සව මාසයකදී කටයුතු කරනකොට සේවකයන් දිරිගැන්වීම සඳහා වැඩි නිෂ්පාදනයක් අවශ්‍යයි මේ ව්‍යාපාරයට. මොකද ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම වැඩි මේ කාලය තුල. ඒතර මේ වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සේවකයන් දිරිගැන්වීම අවශ්‍යයි. මේ සඳහා කළමනාකරණය තීරණය කරන්න පුළුවන් යම් විශේෂ දීමනා මේ වෙනුවෙන් ලබා ගන්න. ඒ අනුව සේවකයන්ට යම් යම් දීමනා ලැබෙනවා. ඒතර මේ විශේෂ දීමනා නැත්නම් මේ අනිකුත් දීමනා සමහර අවස්ථාවලදී කළමනාකරන තීරණයන් අනුව ලැබෙනවා. සමහර අවස්ථාවලදී චක්‍ර ලේඛන අනුව ලැබෙනවා. ඒතර මේ විශේෂ දීමනා ගණනය කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් මේ කළමනාකරන රැස්වීම් වාර්තා. ඒ වගේම
අපිට භාවිතා කරන්න පුළුවන් චක්‍ර ලේඛන. ඒතර මේ ආශ්‍රයෙන් ඔබට ගණනය කරන්න පුළුවන් මේ වෙනත් දීමනා. එහෙනම් මූලික වැටුප, අතිකාල දීමනා, වෙනත් දීමනා මේ සියලුම අගයන්ගේ එකතුව අපි කියනවා සේවකයාගේ මුළු ඉපයීම. මේ කාල පරිච්ඡේදය තුල සේවකයාගේ සම්පූර්ණ ඉපයීම අපි කියනවා දල වැටුප. ඔබට මතක ඇති වැටුප් ලේඛනයේ මූලික වැටුප, අතිකාල දීමනා, අනිකුත් දීමනා මේ සියල්ලම එකතුව අපි කියනවා සේවකයාගේ දල වැටුප. මේ දල වැටුපෙන් ඊළඟට ඔබට පේනවා යම් යම් අඩු කිරීම් සිදු වෙනවා. අපි බලමු මේ අඩු කිරීම. මූලිකවම දල වැටුපෙන් අඩු වෙනවා සේවක අර්ථ සාධක අරමුදල් සඳහා සේවකයාගේ දායකත්වය. උතර සේවක අර්ථ සාධක අරමුදල් පනත අනුව සේවකයාගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් අඩු කළ යුතුයි සේවක අර්ථ සාධක අරමුදල සඳහා. සාමාන්‍යයෙන් 8%යි. නමුත් සමහර ආයතනවල අපි දකිනවා ප්‍රායෝගිකව 10%ක් අඩු කරන අවස්ථා. ඒ වගේම සේවකයා වැටුප් පත්තිකාරම් ලබාගෙන තියෙනවා නම් අපේ දුවල පුතලාට මතකයි වැටුප් පත්තිකාරම් කියන්නේ මේ මාසේ අවසානයේ සේවකයාගේ වැටුප ලැබීමට පෙර සේවකයා ලබා ගන්නා වැටුපෙන් ලබා ගන්නා කොටස. උතර මේ කොටස සේවකයාගේ මාසේ අවසානයේ වැටුප ගෙවීමට පෙර ගෙවීමේදී අඩු කළ යුතුයි. උතර සාමාන්‍යයෙන් අත්තිකාරම් ලබා ගැනීමේදී සමහර අවස්ථාවලදී මේ අත්තිකාරම් සඳහා සේවකයා පිළියෙල කර යුතුයි යම් පත්‍රිකාවක්. සමහර අවස්ථාවලදී සේවකයා ලියුමක් ඉදිරිපත් කරනවා මේ අත්තිකාරම ලබා ගන්න ආකාරය ලබා ගැනීම සඳහා. මේ අනුව සේවකයා මේ ඉදිරිපත් කරන ලිපිය අපිට සලකන්න පුළුවන් සේවක අත්තිකාරම් වැටුප් අත්තිකාරම් සඳහා වූ මූලාශ්‍ර ලේඛනයේ ලෙස. ඒ වගේම වැටුපෙන් අඩු කරන්න පුළුවන් සේවක රක්ෂණ වාරික. සේවක රක්ෂණ වාරිකයේදී මූලාශ්‍ර ලේඛනයේ අර සේවකයා අත්සන් කර ඉදිරිපත් කරන ලිපිය. ඒතර මේ ආකාරයෙන් වැටුපෙන් යම් යම් අඩු කිරීම කරන්න පුළුවන්. ඒතර මේ අඩු කළ පසු මේ වැටුපෙන් දල වැටුපෙන් අඩු කිරීම වලට පස්සුව අපිට ලැබෙනවා ශුද්ධ වැටුප. ඒතර මේ ශුද්ධ වැටුප තමයි සේවකයාට මුදලින් ලැබීම සිදු වෙන්නේ. ඊට අමතරව ඔබට පේනවා සේවක අත්සාධක අරමුදල සඳහා ව්‍යාපාරයේ දායක වෙනවා. සේවකයාගේ දායකයට අමතරව ව්‍යාපාරයේ දායක වෙනවා සේවක අත්සාධක අරමුදල සඳහා. ඒ වගේම සේවා නියුක්ති භාර අරමුදල සඳහා ව්‍යාපාරය දායක වෙනවා. ඒතර මේ සේවක අත්සාධක අරමුදල සඳහා ව්‍යාපාරයේ දායක වෙන්නේ මේ සේවක අත්සාධක අරමුදල් පනත අනුව. සාමාන්‍යයෙන් 12%. සමහර අවස්ථාවලදී සේවකයා දායක වෙනවා මේ අත්සාධක අරමුදලට 10%ක්. ඒ අනුව ව්‍යාපාරයේ දායක විය යුතුයි 15%ක්. සාමාන්‍යයෙන් අපි සලකන්නේ මේ දායක වීම 2:3 අනුපාතයට පැවතිය යුතුයි. සේවකයා දායක වෙන්නේ 8%ක් නම් ඒ සේවය කරන ආයතනයේ දායක විය යුතුයි 12%ක්. සේවකයාගේ දායකත්වයේ 10%ක් නම් 2:3 අනුපාතය අනුව ව්‍යාපාරයේ දායක විය යුතුයි 15%ක්. ඒතර මේ ආකාරයෙන් අත්සාධක අරමුදලට දායක වෙනවා. ඊට අමතරව සේවා නියුක්ති භාර අරමුදලට ව්‍යාපාරය නැත්නම් සේවා යෝජකයා සේවකයාගේ නමින් දායක වෙනවා. ඒතර මේ දායක වීම 3%ක අනුපාතයේ යටතේ. ඒතර මේ ආකාරයෙන් සේවකයාගේ වැටුප් විස්තර ගණනය කරන්න පුළුවන්. මේ වැටුප් විස්තර ඇතුළත් පත්‍රිකාව අපි කියනවා වැටුප් ලේඛනය. දැන් අපි බලමු ක්‍රියාකාරකමක් මේ වැටුප් ලේඛනය පිළියෙල කරන ආකාරය. ඉක්මනින් ඔබ සටහන් කරගන්න බලන්න 2020 මාර්තු මාසයේ තුලදී සේවකයන් වැඩ කළ කාලය දීලා තියෙනවා. සේවකයන් 3 දෙනෙකුගේ වැඩ කළ කාලය දීලා තියෙනවා. බලන්න. ඊට අමතරව ඔබට දීලා තියෙනවා මාසය තුල වැඩ කළ යුතු සම්මත පැය ගණන 160කි. මේ සම්මත පැය ගණන කියන්නේ ඒ මාසයේ වැඩ කළ යුතු සාමාන්‍ය කාලය. සාමාන්‍ය කාලය. බලන්න සාමාන්‍ය කාලයේ පැය 160යි සේන වැඩ කළා තියෙනවා පැය 170ක්. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ?
සේන සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර වැඩ කරන කාලයට අපි කිව්වා ඔබට මතක ඇති අති කාලය. එහෙනම් සේන සාමාන්‍ය කාලය 160යි අති කාලය වැඩිපුර පැය 10ක් වැඩ කරලා තිනවා. ඒ අනුව අති කාලය පැය 10යි. මේ වගේම ඔබට බලන්න පුළුවන් අනිකුත් සේවකයන්ගේ අති කාලය. බලන්න රවි වැඩ කළ සාමාන්‍ය කාලය 160යි. මේ සාකච්ඡා වෙන අතරතුරම ඔබ ඉක්මනින්ම සටහන් කරගන්න මේ තොරතුරු. සාමාන්‍ය වැඩ කළ කාලය 160යි. සාමාන්‍ය කාලයත් 160යි. එහෙනම් රවි අති කාලයක් වැඩ කළා නැහැ. හැබැයි අකිල සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර වැඩ කළා තිනවා. ඔබට පේනවා පැය 25ක්. ඒ අනුව සේන සහ අකිල අති කාලයක් වැඩ කළා තියෙනවා. ඒ වගේම ඔබට දීලා තියෙනවා පැයක වැටුප මූලික වැටුප 800කි. අති කාල දීමනා ගෙවීම මේ වැටුපෙන් 0.15කි. එහෙනම් සාමාන්‍ය වැටුප අනුපාතය පැයකට රුපියල් 800. අතිකාල අනුපාතය මේ 800 මෙන් 1.5කි. ඒ අනුව අතිකාල අනුපාතය ඔබට ගණනය කරන්න පුළුවන් රුපියල් පැයකට රුපියල් 1200. ඊට අමතරව ඔබට පේනවා දල වැටුප මත සේවක අත්සාධක අරමුදලට සේවකයාගෙන් 10%ක්. ඔබට මතක ඇති මං කිව්වා සාමාන්‍ය අනුපාතය සේවකයාගෙන් අඩු කරගන්නේ 8%යි. නමුත් සමහර ව්‍යාපාර සේවකයාගෙන් 10%ක් අඩු කරගන්න අවස්ථා තියෙනවා. නමුත් සේවකයාගෙන් 10%ක් අඩු කරගන්නව නම් ව්‍යාපාරයේ දායක විය යුතුයි 15%ක්. ඔබට මතක ඇති මං කිව්වා මේ අනුපාත දෙක 2:3 අනුපාතයේ විය යුතුයි. එහෙනම් ඔබට පේනවා සේවකයාගෙන් අඩු කරගන්නවා 10%ක්. ආයතනයේ දායක වෙනවා 15%ක්. ඒ වගේම සේවා නියුක්ති බාර අරමුදලට දල වැටුපෙන් 3%ක් දායක විය යුතුයි. ඒ වගේම අවසාන අයිතමය වැටු පත්තිකාරම් සේන අරන් තියනවා රුපියල් 10000ක්, රවි අරන් තියනවා රුපියල් 15000ක්. ඔබගෙන් අහන්නේ මේ තොරතුරු භාවිතා කළා වැටුප් ලේඛනයක් පිළියෙල කරන ආකාරය. උත්සාහ කරන්න. ඔබ දන්නවා වැටුප් ලේඛනයේ ආකෘතිය. දැන් අපි බලමු මේ වැටුප් ලේඛනයේ සඳහා එක් අයිතම ගණනය කරන ආකාරය. මම පෙර ඉදිරිපත් කළ ආකෘතියෙන් මම යොදා ගන්නවා සේවකයාගේ නම, ඒ වගේම ඉපයීම්, මූලික වැටුප, අතිකාල දීමනා. අපේ ක්‍රියාකාරකමේ වෙනත් දීමනා සඳහන් කළා නැහැ. ඒ නිසා අපි සලකන්නේ මූලික වැටුප, අතිකාල දීමනා එකතුවෙන් ලැබෙන වැටුප, ඒ සේවකයාගේ සමස්ත ඉපයීම්. අපි කියනවා දල වැටුප. ඊට අමතරව ඔබ සටහන් කළ යුතුයි මේ දල වැටුපෙන් කරන අඩු කිරීම. මේ දල වැටුපෙන් අඩු කරනවා සේවක අත්සාධක අරමුදලට. ඒ වගේම වැටුප් පත්තිකාරම් අඩු කරනවා. ඒ මගින් ලැබෙනවා මුළු අඩු කිරීම. මේ දල වැටුපෙන් මේ සියලුම අඩු කිරීම කළාට පසුව ඉතිරි වැටුප අපි කියනවා ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප දල වැටුප අඩු කළා සියලුම අඩු කිරීම අපිට ලැබෙනවා ශුද්ධ වැටුප. ඊට අමතරව ව්‍යාපාරයේ දායක වෙනවා සේවක අත්සාධක අරමුදලට, ඒ වගේම සේවා නියුක්ති බාර අරමුදලට. ඒතර මේ ආකාරයෙන් ඔබට වැටුප් ලේඛනය පිළියෙල කිරීමේ ආකෘතිය සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ එක් අයිතමය ගණනය කරන ආකාරය. ඔබට මතකයි මූලික වැටුප ගෙවන්නේ වැඩ කළ කාලයේ සාමාන්‍ය කාලය සඳහා. මූලික වැටුප ගෙවන්නේ වැඩ කළ සාමාන්‍ය කාලය සඳහා. ඔබට මතකයි මේ ක්‍රියාකාරකමේ වැඩ කළ යුතු සාමාන්‍ය කාලය පැය 160යි. පැයක සාමාන්‍ය වැටුප් අනුපාතය 800යි. ඒ අනුව මේ මාසය සඳහා එක් සේවකයාගේ මූලික වැටුප කීයද? මතක තියාගන්න මූලික වැටුප ගෙවන්නේ වැඩ කළ යුතු සාමාන්‍ය කාලය සඳහා. කාල පදනම් මත ගෙවන සේවකයන් නම් මේ වැඩ කළ යුතු සාමාන්‍ය කාලය සඳහා තමයි මූලික වැටුප ගෙවන්නේ. එහෙනම් සාමාන්‍ය කාලය පැය 160යි, පැයක අනුපාතය 800යි. ඒ අනුව වැඩ කළ යුතු සාමාන්‍ය කාලය සඳහා වැටුප රුපියල් 1,28,000යි.
ඔබේ ක්‍රියාකාරකමේ ඔබට පේනවා හැම සේවකයාම අඩුම තරමේ සාමාන්‍ය කාලයක් වැඩ කරලා. ඒ අනුව සේවකයන් තිදෙනාටම ලැබෙනවා මේ සාමාන්‍ය කාලය 160 සඳහා වැටුප. ඒ අනුව මූලික වැටුප සාමාන්‍ය කාලය පැය 160යි පැයක අනුපාතය රුපියල් 800යි. ඒ අනුව මූලික වැටුප රුපියල් 1,28,000යි. සේවකයන් තිදෙනාටම මූලික වැටුප රුපියල් 1,28,000 බැගින් ලැබෙන. ඊට අමතරව මේ සේවකයන් දෙදෙනෙක් සේන සහ අකිල වැඩ කරලා තිනවා අතිකාලයක්. මේ අතිකාලයේ මත පදනම්ව අපිට ගණනය කරන්න පුළුවන් මේ සේනගේ අකිලගේ අතිකාල දීමනා. දැන් බලන්න ක්‍රියාකාරකම නැවතයන් අතිකාල දීමනා. බලන්න සේන පැය 170ක් වැඩ කළා. සාමාන්‍ය කාලය පැය 160යි. එහෙනම් මේ සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර සේවය කළ කාලය පැය 10යි. පැය 10යි. අතිකාල අනුපාතය කීයද? සාමාන්‍ය අනුපාතය 800යි. සාමාන්‍ය අනුපාතය means බලන්න 0.15ක්. එහෙනම් 800 වැඩි කිරීම 1.5ක්. 800 වැඩි කිරීම 1.5 අපිට ලැබෙනවා අතිකාල අනුපාතය. එන අතිකාල අනුපාතයේ පැයකට රුපියල් 1200යි. එහෙනම් බලමු අතිකාල දීමනා ගණනය කරන ආකාරය. අතිකාල අනුපාතයේ පැයකට රුපියල් 1200යි. සේන වැඩ කළා පැය 10ක අතිකාලයක්. ඒ අනුව සේනගේ අතිකාල දීමනා රුපියල් 12000යි. කොහොමද 12000? පැයකට අතිකාල අනුපාතයේ රුපියල් 1200යි. සේන වැඩ කළා පැය 10ක අතිකාලයක්. එහෙනම් පැය 10 වැඩි කිරීම පැයක අනුපාතයේ 1200 ඔබට ලැබෙනවා. සේනගේ අතිකාල දීමනා රුපියල් 12000. මේ ආකාරයෙන්ම ඔබට ගණනය කරන්න පුළුවන් අකිලගේ අතිකාල දීමනා. බලන්න අකිල වැඩ කරනවා පැය සේවය කළ මුළු කාලය පැය 185යි. සාමාන්‍ය කාලය සේවය කළ යුතු සාමාන්‍ය කාලය පැය 160යි. ඒ අනුව අතිකාල පැය ගණන කීයද? 185 අඩු කිරීම 160. ඒ අනුව අතිකාල පැය ගණන පැය 25යි. එහෙනම් සේනගේ අතිකාල දීමනා කීයද? අතිකාල පැය ගණන පැය 25යි. අතිකාල අනුපාතය අතිකාල අනුපාතය පැයකට රුපියල් 1200යි. ඒ අනුව අතිකාල දීමනා පැය 25 වැඩි කිරීම පැයකට රුපියල් 1200යි. ඒ අනුව සේනගේ අතිකාල දීමනා රුපියල් 30000යි. ඒතර මේ ආකාරයට අතිකාල දීමනා ගණනය කරන්න පුළුවන්. එහෙනම් මූලික වැටුප අතිකාල දීමනා එකතුවෙන් අපිට ලැබෙනවා දල වැටුප. මේ ක්‍රියාකාරකමේ වෙනත් දීමනා අපිට සඳහන් කරලා නැහැ. එහෙනම් දල වැටුප සමානයි මූලික වැටුප එකතු කිරීම අතිකාල දීමනා. එහෙනම් දල වැටුප ඔබට පේනවා එක් සේවකයාගේ දල වැටුප. දැන් ඊළඟට බලමු දල වැටුපෙන් කරන අඩු කිරීම. ප්‍රධාන වශයෙන් සේවා අර්ථසාධක අරමුදල සඳහා ඒ වගේම වැටුප අතිකාරම්. බලන්න ඔබගේ ක්‍රියාකාරකමේ සේවක අර්ථසාධක අරමුදල සඳහා බලන්න හොඳට බලන්න දල වැටුප මත විභාගයේදී ලැබෙන ප්‍රශ්නවලදී ඔබට නිශ්චිතව සඳහන් කරනවා. අර්ථසාධක අරමුදලට දායක වෙන්නේ දල වැටුප මතද මූලික වැටුප මතද? ඔබට ගැටලුවක් ලැබෙන්නේ මේ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයේ ගණනය කරන්න ඕනි දල වැටුපෙන්ද මූලික වැටුපෙන්ද කියලා ගැටලුවක් පවතින්නේ නැහැ විභාගෙදී. ඒ නිශ්චිතව සඳහන් කරනවා. බලන්න මේ ක්‍රියාකාරකමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක වෙන්නේ දල වැටුප මත. ඒ අනුව සේවකයාගෙන් අඩු කරනවා 10%ක් දල වැටුප මත. සේවකයාගෙන් අඩු කරනවා 10%ක් දල වැටුප මත. එහෙනම් අපි බලමු අපේ වැටුප් ලේඛනයේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවකයාගේ දායකත්වයේ දල වැටුපෙන් 10%ක්. බලන්න සේන දල වැටුප 1,40,000යි
දල වැටුපෙන් 10%ක් 14000යි. බලන්න අනිකුත් සේවකයන් දල වැටුප 1,28,000යි 1,28,000යින් 10%ක්. බලන්න අකිල දල වැටුප 1,58,000යි මේ 1,58,000න් සේවක අර්ථසාධක අරමුදල සඳහා 10%ක් 15,800. එතන මේ ආකාරයෙන් සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවකයාගේ දායකත්වය ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු වැටුප් පත්තිකාරම්. වැටුප් පත්තිකාරම් බලන්න. වැටුප් පත්තිකාරම් සේන අරන් තිනවා මේ මාසය තුලදී 10000ක්. ඒ වගේම රවි අරන් තිනවා 15000. සේන සහ රවි වැටුප් පත්තිකාරම් අරගෙන තිනවා 10000ක් සහ 15000. ඒ අනුව වැටුප් පත්තිකාරම් සේන 10000යි රවි 15000. එතන මේ ආකාරයෙන් වැටුපෙන් කරන අඩු කිරීම. මීට අමතරව ප්‍රායෝගිකව අපිට දකින්න පුළුවන් වෙනත් අඩු කිරීම. ණය වාරික සඳහා අඩු කිරීම. රක්ෂණ වාරික සඳහා අඩු කිරීම. එතන මේ ආකාරයෙන් වෙනත් අඩු කිරීම තිබෙන්න පුළුවන්. ඊළඟට ඔබ ගණනය කළ යුතුයි මුළු අඩු කිරීම. මෙතෙන්දී සේවක අර්ථසාධක අරමුදල හා වැටුප් පත්තිකාරම් සඳහා යන අඩු කිරීම. ඒ අනුව මුළු අඩු කිරීම ලැබෙනවා. මේ මුළු අඩු කිරීම දල වැටුපෙන් අඩු කළ පසු ඔබට ලැබෙනවා ශුද්ධ වැටුප. බලන්න සේන දල වැටුප 1,40,000යි මුළු අඩු කිරීම 24,000යි. ඒ අනුව සේනගේ ශුද්ධ වැටුප 1,16,000. බලමු රවි දල වැටුප 1,28,000යි මුළු අඩු කිරීම 27,800යි. ඒ අනුව රවිගේ ශුද්ධ වැටුප 1,02,000යි. එතන මේ ආකාරයෙන් ශුද්ධ වැටුප ගණනය කරන්න. ඊට අමතරව අපේ වැටුප් ලේඛනයේ සඳහන් කළ යුතුයි මේ ව්‍යාපාරයේ සේවකයා වෙනුවෙන්. ඔබ පැහැදිලිව මේ වෙනස හඳුනා ගත යුතුයි. මෙතනින් ලැබෙන මේ අඩු කිරීම යටතේ තියෙන සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය කියන්නේ සේවකයා සිය සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය. මේ අවසාන කොටස් දෙකේදී ඔබ දකින සේවක අර්ථසාධක අරමුදල ඔබ දකින මේ සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය කියන්නේ මේ ව්‍යාපාරයේ සේවකයා වෙනුවෙන් කරන දායකත්වය. ව්‍යාපාරයේ දායකත්වය සේවකයා 10%ක් දායක වෙනවා නම් ඔබ දන්නවා ව්‍යාපාරයේ 15%ක් දායක විය යුතුයි. ඒ අනුව ව්‍යාපාරය සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය මේ දල වැටුපෙන් 15%යි. මෙතෙන්දී මේ ක්‍රියාකාරකම ඉතා පැහැදිලිව කියලා තිනවා මේ අර්ථසාධක අරමුදල් සේවා නියුක්ති භාර අරමුදල් සඳහා දායකත්වය දල වැටුප මත ඔබට විභාගයේ ඉතා පැහැදිලිව ලැබේ. ගණනය කරන පදනම. දල වැටුප මත 15%. ඒ අනුව 1,40,000න් 15%. 1,28,000 වැඩි කිරීම 15%. 1,58,000 වැඩි කිරීම 15%. එතන මේ ආකාරයෙන් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම සේවා නියුක්ති භාරකාර අරමුදල සඳහා දායකත්වය. ක්‍රියාකාරකම ඉතා පැහැදිලිව කියලා තියෙනවා දල වැටුපෙන් 3%ක්. දල වැටුපෙන් 3%ක්. ඒ අනුව දල වැටුප සේන 1,40,000යි 3%ක් 4,200යි සේවා නියුක්ති භාර අරමුදල සඳහා දායකත්වය. රවි දල වැටුප 1,28,000යි 3%ක් 3,840යි සේවා නියුක්ති භාරකාර අරමුදල සඳහා. එතන මේ ආකාරයෙන් සේවා නියුක්ති භාරකාර අරමුදල සඳහා දායකත්වය ගණනය කරන්න පුළුවන්. එතන මේ ආකාරයෙන් ඔබට මේ මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය පිළියෙල කරන්න පුළුවන්. එතන සියලුම සේවකයන්ගේ වැටුප් විස්තර ඇතුළත් කළ පසු ඔබ ගණනය කරන්න අවශ්‍යයි මේ එක් වැටුප් අයිතමේ එකතුව. එක් වැටුප් අයිතමේ එකතුව.
මූලික වැටුප එකතුව, අතිකාල දීමනා, දල වැටුප, අඩු කිරීම වල එකතුවන්, ශුද්ධ වැටුපේ එකතුව, ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල් සඳහා ව්‍යාපාරයේ දායකත්වයේ එකතුව, සේවා නියුක්ති භාරකාර අරමුදල් සඳහා ව්‍යාපාරයේ දායකත්වයේ එකතුව. මේ එකතුවන් අවශ්‍යයි අපි ඉදිරියේ කතා කරනවා මේ වැටුප් ගිණුම්ගත කිරීම සඳහා. මං හිතන්නේ අපේ දරුවන්ට පැහැදිලි ව්‍යාපාර ආයතනයක මේ වැටුප් ලේඛනය පිළියෙල කරන ආකාරය. දැන් අපි ඊළඟ අදියර මේ වැටුප් ලේඛනයේ භාවිතයෙන් ගිණුම් තබන ආකාරය. නැතිනම් මේ වැටුප් ලේඛනයේ ඇතුළත් තොරතුරු කොහොමද ව්‍යාපාරයේ ලෙජර් ගිණුම් වල ලෙජරේ සටහන් කරන ආකාරය. ඒතර මේ ලෙජරේ සටහන් කිරීමේදී අපි මූලිකවම ලෙජරේ පවත්වාගෙන යා යුතුයි වැටුප් හා වේතන පාලන ගිණුමක්. වැටුප් හා වේතන පාලන ගිණුමක්. ඒතර මේ වැටුප් හා වේතන පාලන ගිණුම හරහා අපි අර වැටුප් ලේඛනයේ ඇතුළත් විස්තර ලෙජර් ගිණුම් වල සටහන් කරනවා දිත්ව සටහන් න්‍යාය භාවිතයෙන්. දැන් අපි අධ්‍යයනය කරන්න යන්නේ මේ වැටුප් හා වේතන පාලන ගිණුම සකස් කරන ආකාරය, ඒ පාලන ගිණුම හරහා ව්‍යාපාරයේ වැටුප් විස්තර ගිණුම්ගත කරන ආකාරය. මේ කොටසත් විභාගයේදී ඉතා වැදගත්. සමහර අවස්ථාවලදී ඔබට විභාගයේදී ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. වැටුප් ලේඛනයේ පිළියෙල කරලා ඒ වැටුප් ලේඛනයේ සඳහන් වැටුප් විස්තර ගිණුම් තබන ආකාරයේ සටහන් කරන්න. නැත්නම් ගිණුම්ගත කිරීම හා සම්බන්ධ ප්‍රශ්න. ඒ නිසා ඔබ ඉතා අවධානයෙන් මේ කොටසද අවබෝධ කරගත යුතුයි. දැන් බලමු මේ වැටුප් පාලන ගිණුම හරහා මේ වැටුප් විස්තර ව්‍යාපාරයේ ගිණුම් තබන ආකාරය. ඒතර සාමාන්‍යයෙන් අපි ඔබගේ මට්ටමේදී මේ ගිණුම්ගත කිරීම ආරම්භ කරන්නේ දල වැටුපෙන්. මේ උසස් පෙළ මට්ටමේදී මේ වැටුප් ලේඛනයේ දල වැටුපෙන් තමයි මේ ගිණුම්ගත කිරීම ආරම්භ කරන්නේ. ඒතර මේ දල වැටුප කියන්නේ ඔබ දන්නවා සේවකයාගේ මුළු ඉපයීම. සේවකයා ව්‍යාපාරයට සපයන ලද ශ්‍රමය වෙනුවෙන් නැත්නම් ප්‍රයත්නය වෙනුවෙන් සේවකයාගේ මුළු ඉපයීම. සේවා යෝජක නැත්නම් ව්‍යාපාරය සේවකයාට ලබා දුන් වැටුප මුළු ඉපයීම. ඒතර මේ දල වැටුප ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා මේ දල වැටුප අපි වියදම් ගිණුම හර කළ යුතුයි. මේ දල වැටුප තමයි ව්‍යාපාරයේ සමස්ත වැටුප් හා වේතන වියදම. ඒ නිසා වැටුප් හා වේතන වියදම් ගිණුමක් ආරම්භ කර යුතුයි ලෙජරේ. මේ වියදම් ගිණුම හර බැරසටහන යනවා වැටුප් හා වේතන පාලන ගිණුම. ඒතර මේ පාලන ගිණුමෙන් කරන්නේ මේ සියලුම වැටුප් විස්තර ලෙජරේ සටහන් කිරීම. සෑම අවස්ථාවකදීම දිත්ව සටහනින් එක් සටහනක් පාලන ගිණුම හරහා යා යුතුයි. එහෙනම් මුලින්ම අපි බලන්න ඕනේ වැටුප් ලේඛනයේ දල වැටුප. මුළු දල වැටුප තමයි ව්‍යාපාරයේ සමස්ත වැටුප් හා වේතන වියදම. ඒ අනුව වියදම් ගිණුම හර වැටුප් හා වේතන වියදම් ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම හර. එන ඔබට පේනවා දැන් දල වැටුප අපි සටහන් කරා. දල වැටුපට පස්සේ ඔබට දකින්න පුළුවන් වැටුප් ලේඛනයේ වැටුපෙන් කරන අඩු කිරීම. වැටුපෙන් කරන අඩු කිරීම. මේ අඩු කිරීම අපි මේ වැටුප් හා වේතන පාලන ගිණුම හරහා අදාළ ලෙජර් ගිණුම් වල සටහන් කළ යුතුයි. එහෙනම් දල වැටුප වැටුප් හා වේතන පාලන ගිණුම බැර වුණා නම් හොඳට බලන්න. දුවල පුතාලා හොඳට බලන්න. දල වැටුප වැටුප් හා වේතන පාලන ගිණුම බැර වුණා නම් වැටුපෙන් කරන සියලුම අඩු කිරීම පාලන ගිණුම හරවිය යුතුයි. එතකොට තමයි මේ අඩු කිරීම දල වැටුපෙන් අඩු බව මේ ගිණුම තුලින් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් සියලුම අඩු කිරීම වල දිත්ව සටහනින් එක් සටහනක් මේ පාලන ගිණුම හර. අනෙක් සටහන අදාළ ලෙජර් ගිණුම බැර. බලන්න ඔබට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්.
දල වැටුප කියන්නේ ව්‍යාපාරයේ සමස්ත වැටුප් වියදම. ඒ නිසා ඔබ දන්නවා වියදම් ගිණුම හර. එහෙනම් වැටුප් හා වේතන වියදම් ගිණුම හර. වැටුප් හා වේතන වියදම් ගිණුම හර. ඉතිරි සටහන යනවා ditth සටහනෙන් වියදම් ගිණුම හර අනික් සටහන යනවා පාලන ගිණුම. දැන් පේනවා දල වැටුප පාලන ගිණුම බැර වෙලා. ඒ අනුව ඊට පස්සුව ඔබට දකින්න ලැබෙන අඩු කිරීම එනම් පාලන ගිණුම හර විය යුතුයි. ඒ මගින් ඔබට පෙන්වන්න පුළුවන් ගිණුම තුල මේ දල වැටුපෙන් අඩු කිරීම අඩු කළ බවට. ඒ අනුව දෙවෙනියට අපි සටහන් කරනවා මේ දල වැටුපෙන් කරන අඩු කිරීම. එන අඩු කිරීම වල එක් සටහනක් පාලන ගිණුම හර අනෙක් සටහන අදාළ ලෙජර් ගිණුම බැර. අපි මුලින්ම බලමු වැටුප් අත්තිකාරම්. වැටුප් අත්තිකාරම් මේ වැටුපෙන් අඩු කිරීමට පෙර සේවකයා ව්‍යාපාරයෙන් ලබා ගන්නවා. එහෙනම් මුලින්ම අපි බලන්න ඕනේ සේවකයා වැටුප් අත්තිකාරමක් ව්‍යාපාරයෙන් ලබා ගන්නකොට අපි සටහන් කරන ditth සටහන. එහෙනම් සේවකයා වැටුප් අත්තිකාරමක් ව්‍යාපාරයෙන් ගන්නවා නම් ව්‍යාපාරයෙන් මුදල් ගෙවනවා. මුදල් බැර වැටුප් අත්තිකාරම් ගිණුම හර. එහෙනම් මුදල් බැර වැටුප් අත්තිකාරම් ගිණුම හර සේවකයා වැටුප් අත්තිකාරම ව්‍යාපාරයෙන් ලබා ගන්නා අවස්ථාවේදී. ඊළඟ මාසයේ අවස්ථානයේදී වෙන්නේ මේ ලබාගත් අත්තිකාරම සේවකයාගේ වැටුපෙන් අඩු කරන. ඔබට මතකද? අඩු කිරීම පාලන ගිණුම හර. පාලන ගිණුම හර අත්තිකාරම් ගිණුම බැර. දැන් ඔබට පේනවා අත්තිකාරම ලබාගෙනදී මේ අත්තිකාරම් ගිණුම හර කරා මුදල් බැර කිරීම. මේ අත්තිකාරම සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා විට පාලන ගිණුම හර කරා අත්තිකාරම් ගිණුම බැර කරා. ඒතර මේ ආකාරයෙන් වැටුප් අත්තිකාරම් ගිණුම තුලනය වෙනවා. රුපියල් 15000ක අත්තිකාරම සේවකයෙක් ලබා ගත්තා නම් සේවකයා ලබා ගන්නා අවස්ථාවේ මුදල් බැර අත්තිකාරම් ගිණුම හර කරනවා 15000. මේ අත්තිකාරම සේවකයාගේ වැටුපෙන් අඩු කරාම වැටුපෙන් අඩු කරලා තියෙනවා 15000ක අත්තිකාරම වැටුප් හා වේතන පාලන හර කරලා අත්තිකාරම් ගිණුම බැර කරනවා. මේ ආකාරයෙන් වැටුප් අත්තිකාරම් ගිණුම ඔබට පිළියෙල කරන්න පුළුවන්. අපි බලමු තවත් අඩු කිරීමක්. ඔබ දන්නවා සේවකයාගේ දල වැටුපෙන් අඩු කරනවා සේවක අත්සාධක අරමුදල් සඳහා දායක වීම. එහෙනම් දල වැටුපෙන් මේ අඩු කරන දායක වීම හැම වෙලේම මතක තියාගන්න අඩු කිරීම වැටුප් හා වේතන පාලන ගිණුම හර. එහෙනම් දල වැටුපෙන් මේ අඩු කරන අත්සාධක මුදල් සඳහා දායකත්වයේ වැටුප් හා වේතන පාලන ගිණුම හර සේවක අත්සාධක අරමුදල් ගෙවිය යුතු සේවක අත්සාධක අරමුදල් ගිණුම බැර. මේ සේවකයාගේ වැටුපෙන් අඩු කරන අත්සාධක අරමුදල් සඳහා දායකය වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු සේවක අත්සාධක අරමුදල් ගිණුම බැර. ඊළඟට අපි බලමු මේ සේවක අත්සාධක අරමුදල සඳහා සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම. ඔබ මතක ඇති සියලුම අඩු කිරීම වැටුප් හා වේතන පාලන ගිණුම හර. ඒතර මේ අත්සාධක අරමුදල සඳහා සේවකයාගෙන් කරන අඩු කිරීම ව්‍යාපාරයේ වගකීමක්. මේ අඩු කළ මුදල ව්‍යාපාරය ඒ අදාළ අත්සාධක අරමුදලට තැන්පත් කළ යුතුයි. සේවකයා නමින් බැර කළ යුතුයි. ඒතර මේ මුදල අත්සාධක අරමුදල සඳහා යවන තෙක් ව්‍යාපාරයේ වගකීමක්. මේ නිසා අඩු කිරීම වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු සේවක අත්සාධක අරමුදල් ගිණුම බැර. ඒතර මේ ආකාරයෙන් ඔබට සටහන් කරන්න පුළුවන් වැටුපෙන් කරන අඩු කිරීම. මතක තියාගන්න සියලුම අඩු කිරීම වැටුප් හා වේතන පාලන ගිණුම හර අදාළ අඩු කිරීම ගිණුම බැර. ඊළඟට අපි බලමු ශුද්ධ වැටුප. ඔබට මතක ඇති වැටුප් ලේඛනයේ දල වැටුපෙන් අඩු කිරීම කළාට පසුව ඉතුරු වැටුප අපි කියනවා ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප ව්‍යාපාරයේ සේවකයාට මුදලින් ගෙවිය යුතුයි. ඒ අනුව ditth සටහන මුදල් ගිණුම බැර වැටුප් හා වේතන පාලන ගිණුම හර
මුදල් ගිණුම බැර වැටුප් හා වේතන පාලන ගිණුම හර. යම් අවස්ථාවක ඒ මාසය තුලදී සේවකයාට මේ ශුද්ධ වැටුප මුදලින් ගෙවීම ව්‍යාපාරයේ විසින් කරේ නැත්නම් මේ ශුද්ධ වැටුප මේ සේවකයාගේ ශුද්ධ වැටුප ව්‍යාපාරයේ වගකීමක්. එනම් මුදලින් ගෙවූ ප්‍රමාණය හැර ඉතිරි කොටස යම් ප්‍රමාණයක් ගෙවී යුතු නම් එහෙනම් ඒ ගෙවී යුතු වැටුප වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවී යුතු වැටුප් හා වේතන ගිණුම බැර. ඒතර මේ ආකාරයෙන් ඔබට සම්පූර්ණ කරන්න පුළුවන් වැටුප් හා වේතන පාලන ගිණුම. මේ ඊටා පහසුයි ඔබ මතක තියාගන්න දල වැටුප පාලන ගිණුම බැර වියදම් ගිණුම හර සියලුම අඩු කිරීම පාලන ගිණුම හර අදාළ අඩු කිරීම ගිණුම බැර. ඒ වගේම මුදලින් ගෙවන වැටුප මුදල් බැර වැටුප් හා වේතන පාලන ගිණුම හර. ඒතර මේ ආකාරයෙන් වැටුප් හා වේතන පාලන ගිණුම සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට වැටුප් විස්තරවල අපි සටහන් කළ යුතුයි. මේ වැටුප් ලේඛනයේ ඔබට මතකයි අවසාන තීරු දෙක. සේවා යෝජකයා සේවකයා වෙනුවෙන් අත්සාධක අරමුදල සඳහා වන දායකය, ඒ වගේම සේවා යෝජකයා සේවකයා වෙනුවෙන් සේවා නියුක්ති බාර අරමුදල සඳහා වන දායකය. එක පැත්තකින් මේ අත්සාධක අරමුදල සඳහා දායකය ව්‍යාපාරයේ වියදමක්. ඒ වගේම මේ මුදල සේවකයා නමින් ව්‍යාපාරය තැන්පත් කළ යුතුයි අත්සාධක අරමුදලේ. ඒතර මේ තැන්පත් කරනකම් ව්‍යාපාරයේ වගකීම. ඊළඟට අපි බලමු සේවා නියුක්ති බාර අරමුදලට ව්‍යාපාරයේ සේවකයා වෙනුවෙන් කරන දායකය. අත්සාධක අරමුදල වගේම එක පැත්තකින් මේක ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා වියදම් ගිණුම හර ඒ වගේම ව්‍යාපාරයේ වගකීමක් සේවකයා නමින් මේ බාරකාර අරමුදලට ව්‍යාපාරයේ දායක විය යුතුයි. මේ දායකයේ අදාළ අරමුදලට තැන්පත් කරනකම් ව්‍යාපාරයේ වගකීමක්. ඒ නිසා වගකීම් ගිණුම බැර. ඒතර මේ ආකාරයෙන් වැටුප් ලේඛනයේ විස්තර ගිණුම් නැත්නම් ලෙජරේ සටහන් කරන්න පුළුවන්. අපි මේ ලෙජර් නැත්නම් මේ ජර්නල් සටහන් පුහුණු වීම සඳහා අපි බලමු ක්‍රියාකාරකම. ඔබගේ පළමු ක්‍රියාකාරකමේ අපි පිළියෙල කළ වැටුප් ලේඛනය. දැන් අපි බලන්නේ මේ වැටුප් ලේඛනයේ තොරතුරු ගිණුම්ගත කරන ආකාරය. ඒතර මේ පිළිතුර දැන් ඔබ ළඟ තියෙනවා. දැන් ඔබ උත්සාහ කරන්න අපි පෙර සාකච්ඡා කළ පරිදි මේ තොරතුරු ලෙජර් ගිණුම් වල සටහන් කරන ආකාරය. එහෙනම් අපි ආරම්භ කරන්නේ දිත්ත සටහන් පටන් ගන්න මේ දල වැටුපේ. මුලින්ම සටහන් කරන්නේ දල වැටුප. ඔබට මතක ඇති දල වැටුප වැටුප් හා වේතන පාලන ගිණුම බැර වියදම් ගිණුම හර. පාලන ගිණුම පැර වියදම් ගිණුම හර. ඊළඟට ඔබ සටහන් කළ යුතු එක් එක් අඩු කිරීම. මුලින්ම අපි බලමු සේවක අත්සාධක අරමුදල සඳහා සේවකයාගෙන් කරන අඩු කිරීම. එහෙනම් මොකද්ද දිස්ස සටහන? මං කියවනේ සියලුම අඩු කිරීම පාලන ගිණුම හර. මතක තියන් දල වැටුප පාලන ගිණුම බැර සියලුම අඩු කිරීම පාලන ගිණුම හර. එහෙනම් පාලන ගිණුම හර ගෙවිය යුතු සේවක අත්සාධක අරමුදල් ගිණුම බැර. ඒ වගේම ඊළඟ අඩු කිරීම වැටුපත්තිකාරම්. වැටුපත්තිකාරම් බලන්න වැටුපත්තිකාරම් මුලින්ම සේවකයාගෙන් ලබාගෙන සේවකයා ව්‍යාපාරයෙන් ලබා ගන්නකොට ව්‍යාපාරයේ මුදල් බැර වැටුපත්තිකාරම් හර. දැන් මාසේ අවසානයේ වෙන්නේ මේ අත්තිකාරම් මුදල සේවකයාගේ වැටුපෙන් අය කරගන්න. ඒ අනුව වැටුපත්තිකාරම් වැටුපෙන් අඩු කරන අත්තිකාරම් වැටුප් හා වේතන පාලන ගිණුම හර වැටුපත්තිකාරම් ගිණුම බැර. බලන්න හොඳට බලන්න මේ අත්තිකාරම් ගිණුම සේවකයා මේ අත්තිකාරම ලබා ගන්නා අවස්ථාවේ මුදල් බැර අත්තිකාරම් ගිණුම හර. මාසේ අවස්ථානයේ මේ මුදල එක් එක් සේවකයාගේ වැටුපෙන් අය කරගන්නවා. එම නිසා පාලන ගිණුම හර අත්තිකාරම් ගිණුම බැර.
මේ ආකාරයෙන් වැටුප් පත්තිකාරම් ගිණුම සෑම මාසයක් අවසානයේ තුලනය වීම සිදු වෙනවා. ඒතර මේ ආකාරයෙන් අපිට සටහන් කරන්න පුළුවන් වැටුපෙන් කරන අඩු කිරීම. ඊළඟට අපි සටහන් කරන්නේ ශුද්ධ වැටුප. ශුද්ධ වැටුප. මේම ප්‍රමාණය තමයි ව්‍යාපාරයේ සත්‍ය වශයෙන් සේවකයාට ගෙවීම කරන්නේ. එහෙනම් ශුද්ධ වැටුප අපි හිතමු සියලුම මේ 3,58,400ම මුදලින් ගෙවුවා. එහෙනම් මොකද්ද දිස්ත්‍රික් සටහන? මුදල් බැර වැටුප් වේතන පාලන ගිණුම හර. මුදල් බැර වැටුප් වේතන පාලන ගිණුම හර. දැන් ඔබට පේනවා දල වැටුප් වේතන පාලන ගිණුම බැර වෙලා අඩු කිරීම වැටුප් වේතන පාලන ගිණුම හර වෙලා ශුද්ධ වැටුපත් වැටුප් වේතන පාලන ගිණුම හර වෙලා. එහෙනම් මේ අවස්ථාවේදී වැටුප් හා වේතන පාලන ගිණුම තුලනය විය යුතුයි. බලන්න බැර පැත්තේ දල වැටුප හර පැත්තේ ඔබට පේනවා අඩු කිරීම සහ ශුද්ධ වැටුප. ඒතර දල වැටුප සමාන විය යුතුයි මේ අඩු කිරීම හා ශුද්ධ වැටුපේ එකතුවට. ඒතර ඒ අනුව පාලන ගිණුම තුලනය විය යුතුයි. ඊළඟට අපි බලමු මේ ව්‍යාපාරය සේවක අර්ධසාධක අරමුදල හා සේවා නියුක්ති භාරකාර අරමුදල වන දායක. ඔබට මතකයි මං කිව්වා මේ දායකය එක පැත්තකින් ව්‍යාපාරයේ වියදමක්. අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ වගකීමක්. එහෙනම් මොකද්ද දිස්වටහන? මේ දායක මුදල වියදම් ගිණුම හර සේවක අර්ධසාධක වියදම් ගිණුම හර ගෙවිය යුතු සේවක අර්ධසාධක අරමුදල් ගිණුම බැර. ඒ වගේම සේවා නියුක්ති භාරකාර අරමුදලට දායකය මේ ආකාරයෙන්ම සටහන් කරන්න පුළුවන්. සේවා නියුක්ති භාරකාර අරමුදල් වියදම් ගිණුම හර ගෙවිය යුතු සේවා නියුක්ති භාරකාර අරමුදල් ගිණුම බැර. එතන මේ ආකාරයෙන් මේ වැටුප් විස්තර ගිණුම් තැබීම කරන්න පුළුවන්. එතන මාසයේ අවස්ථානයේ අපි මේ සියලුම ලෙජර් ගිණුම් තුලනය කරන්න අවශ්‍යයි. අපි ගත්තොත් සේවක අර්ධසාධක අරමුදල් වියදම් ගිණුම. මම කිව්වා මේක තමයි ව්‍යාපාරයේ අර්ධසාධක අරමුදල් වියදම. ඒ නිසා ලාභ ගිණුමට කපා හැරිය යුතුයි. ඒ වගේම ගෙවිය යුතු සේවක අර්ධසාධක අරමුදල් ගිණුමේ ශේෂය ව්‍යාපාරයේ වගකීමක්. මේ ශේෂය ව්‍යාපාරයේ වගකීමක්. ඒ වගේම සේවා නියුක්ති භාර අරමුදල් වියදම් ගිණුමේ ශේෂය මේ ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා ලාභ ගිණුමට කපා හැරිය යුතුයි. ඒ වගේම ගෙවිය යුතු සේවා නියුක්ති භාර අරමුදල් වියදම් ගිණුමේ ශේෂය ව්‍යාපාරයේ වගකීමක්. ඒතර මේ ආකාරයට ගිණුම් ශේෂ කරන්න පුළුවන්. අපි අද වැඩසටහනේ සාකච්ඡා කළා ඔබගේ විෂය නිර්දේශයේ මේ නිපුණතා අංක 14 යටතේ ඇති කළමනාකරන ගිණුම් කරන මූලික සංකල්ප ඇගීමට අදාළ වැටුප් ලේඛනයක් පිළියෙල කිරීම. ඒ වගේම මේ වැටුප් ලේඛනයේ අන්තර්ගත තොරතුරු ගිණුම්ගත කිරීම හා සම්බන්ධයි. ඔබට පේනවා මේ නිපුණතාංක 14.4, 14.5, 14.6 එකිනෙක හා සම්බන්ධයි. ඔබ අධ්‍යයනය කිරීමේදී මේ සම්බන්ධතාවය ඉතා පැහැදිලිව හඳුනාගත යුතුයි. හමු වෙමු තවත් වැඩසටහනකින්. ආයුබෝවන්.